පටිගත කළ උත්තම දේශනාව. දැන් මේ තා ප්‍රශ්නයක් මේ කැටි කරලා අහලා තියෙන්නේ මේ චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා මේ කියනවා රාග ආදී 11 ගින්නෙන් දැවෙන හැටි පහදලා දෙන්න කියලා මේක තමයි මේ ඉල්ලා තියෙන්නේ. කර්මස්ථානයක් වශයෙන් මේක හුඟක් විග්‍රහ කරලා දීලා තියෙනවා. ඉතින් මේකින් එක බලනකොට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. මේ ඇස කොහොමද දැවෙන්නේ 11 ගින්නකින් එකෙන් එක කරන් බලන්න ඕනේ. එයින් චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා විග්‍රහ කරගත්තොත් නුවණ තියෙනවා නම් ඒ අනුසාරයෙන් සෝත ගාන જીවහා කාය මනක් දැනගත්ත හැකි. ඒ වගේම අර කිව්ව විදිහටම 30 ආකාරයකින් විග්‍රහ කරලා දැනගත්ත හැකි. චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා සෝත සද්ද සෝත විඥාන සෝත සම්පස්සජා වේදනා ගාන ගන්ධ ගාන විඥාන ගාන සම්පස්සජා වේදනා જીවහා රස જીවහා විඥාන જીවහා සම්පස්ස වේදනා කාය පොට්ටබ්බ කාය විඥාන කාය සම්පස්සජා වේදනා මන ධර්ම මනෝ විඥාන මනෝ සම්පස්සජා වේදනා. ඔය කියන මේ සත්වයාගේ නාම රූප පද්ධතිය කියපු ඔය ටික තමයි මේ කිව්වේ. තව විග්‍රහ කරලා ඔය නාම රූප කියන වචنين කියවිච්ච හැටි ඕකේ තියෙනවා. ඒ දෙකේ තිබිච්ච කොටස් වල හැටි ඔය කියන්නේ. ඉතින් මේවා නොපෙරෙන ගිනි 11 විග්‍රහ වෙනවා. පේන ගිනි තමයි මේ ලෝකේ ඇවිලෙන්නේ. ලැබු ගිනි පේනවා. ලිපේ ගින්දර පේනවා. එතකොට රොඩු ගොඩ වල ගිනි තිබ්බහම පේනවා. පන්දමක් පත්තු කරපුවාම ලාම්පුවක් පත්තු කරපුවාම පානක් පත්තු කරපුවාම ගින්දර පේනවා. ඒ පේන ගිනි නෙමෙයි මේ කියන්නේ. ඒ ගිනි වල ස්වභාවයක් තියෙනවා. අන්නේ ගිනි වල ස්වභාවය ගත්ත ඇතුලේ හට ගන්න ගින්නක් තියෙනවා. අර පිට තියෙන ගිනි දවන්නේ ලෝකේ ඒවා. බාහිරින් තියෙන භෞතික ඒවා. අභ්‍යන්තර මානසිකත්වයේ දවන ගිනි තියෙනවා. ඒක විමර්ශනය කළා නුවණින් මෙනෙහි කරනකොට ඒවා ගිනි ස්වභාවය වැටහෙන්නේ. ගිනි කියන වචනේ නිගමනය කරගත්තොත් මේ පානකින් පත් වෙන ආලෝකයෙන් මේ තියෙන ගින්න වාගේ හත් වෙන එක ඒච්චරයි කියලා එහෙම ගත්තොත් ඔක තෝරා ගන්න බෑ. ඒ ලෝක ගිනි උපමාවක්. ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කරන්න. දහම් දකින්න පෙන්නන්නේ උපමා සංසන්දනය කරලා. එහෙනම් රාගයේ ගින්නක් වාගේ මොකද්ද දවන්නේ? හිත දවනවා. වෙනසක් ඇති වෙනවා. මොහොතක් ගානේ ඇති වෙන වෙනස දකින්න ඕනේ. රාග ගිනි හටගන්නේ කොහොමද? රාග ගින්නට මොනවද ගෝචර වෙන්නේ? දැන් එකින් එකට බලන්න ඕනේ. ඇස නිසාත් ගිනි ගන්න හිත. කන නිසාත් හිත ගිනි ගන්නවා. නාසය නිසා දිව නිසා කය නිසා හිත ගිනි ගන්නවා. මන නිසාත් හිත ගිනි ගන්නවා. මෙන්න මේ හිත ගිනි ගත්තාම කොහොමද වෙන්නේ කියලා දකින්න ඕනේ. දැන් බලනකොට එක්කෙනෙක් ඉන්නවා ඇස් දෙක ලතු කරගෙන කඳුළු පිහි කබ ගලලා හිර වෙලා ඇයිපිය ගහන්න බෑ. මොකද ඇස් ලෙඩනේ. කඳුළු ටිකක් එහෙම ගෑවුනොත් අනිකර හැදෙනවා කියලා දන්න හින්දා. දැන් විතරේ මේ කතා කරගෙන කයිවාලු ගහ ළඟ ඉන්න අම්මන්ඩි නැත්නම් උපාසක මාත්‍ය හරි කමන්නේ කවුරු හරි මේ පිරිමියා ගෑනු කෙනා කයිවාලු ගහන්න ගිහින් බලනකොට යාළුවාට ලෙඩේ හැදිලා. ඇස් ලෙඩ. හිමී සිරුවම කරලා යන්න යනවා.
හැබැයි පොඩ්ඩක් ළඟට ගිහින් ඉල්ල ටිකක් වෙලා ගියාට පස්සේ නම් එහෙම දැක්කේ. හරි වැඩි. ඒකේ අතේ තිබිලා කාපු එකකින් කෑල්ලකුත් මටත් දුන්නා. මාත් දැක්කේ නෑ ඒකිට ඇස්ලෙඩ්නේ තිබිලා තියෙන්නේ. මාත් ඒක කෑවා. බැරිලා හරි විස බීජ මට આવොත් එහෙම මටත් ඇස්ලෙඩ් හැදෙනවා. හරි වැඩේ වුණේ. ඇහැ නිසා හිත දැවෙනවා. දැන් ප්‍රශ්නේ නැහැටි. දැන් කොහේ හරි කියනවා බෝම්බයක් ගහලා මිසයිල් පුපුරවලා පරමාණු විසක් ඇවිදිලා ඇස් රතුනාට පස්සේ ඇස් දෙක අන්ධ වෙනවා කියලා එහෙම ආරංචියක් එනවා. ඔය ඇස්සේ මොනවා හරි කමන්නේ නැහැ මේ ගිනියන් කෑමක් කාලා හරි ඇහැ පොඩ්ඩක් රතුනොත් එහෙම මොකද වෙන්නේ? බොක රත් වෙනවා. මිසයිල් ප්‍රහාරයේ තියෙන විස මගේ ඇහැටත් ආවද දන්නේ නැහැ. විකිරණ ශක්තිය හරි වැඩේ වෙන්නේ. අනේ දෙයියනේ එහෙමනම් වෙන්න දෙන්න එපා. කාට හරි කියලා කෑ ගහනවා. ඇස් දෙක අඳුරලා ඉඳලා වැඩක් නැහැ. තව මේ ඇස් දෙක පෙනි තියෙන ඇස් දෙකට ඇහැ මුල් කරගෙන ගිනි හට ගන්න හැටි. ඇස ඇවිල ගත්තේ. අන්න ඇවිලගෙන තියෙන හැටි. දැන් උතර පටන්ගෙන කොච්චර එනවද? මොනවා හරි පොඩ්ඩක් වැටුණා. ඇහැට. වැටුණ ගාම කෙවෙන්න පටන් ගත්තා. ඇහැ පොඩ්ඩක් රත් වුණොත් එහෙම මොකද කරන්නේ? මොකක් වැටුණාද දන්නේ නැහැ. වලවිඩ වලට කවුරු හරි කිව්වොත් එහෙම මේ මෙන්න මෙහෙම විස සතු ඇසෝ జాතියක් ඉන්නවා. මු වැටුණොත් එහෙම ටිකක් කල් ගියාම ඇහැ කන වෙනවා අන්ධ වෙනවා කියලා එහෙම කිව්වොත් විදහාර දුනා බේත් හොයන්න. මේ ඇහැ නිසා කොච්චර බය වෙලා තියෙනවද පොඩ්ඩක් හිතලා බලන්න. මොනවා හරි බෝධ දිහාට එනකොට දුවිලි පොදක් ඇස් දෙක පියාගෙන අහක බලා ගන්නවා ඇයි? ඇහැට කුණු ටිකක් වැටුනොත් එහෙම ඇහැ නිසා විඳින දුක මතක් වෙනවා. ලෙඩක් රෝගයක් හැදුනොත් ඒ නිසා විඳින වෙන දුක මතක් වෙනවා. ඒ වගේම ලෙඩ රෝගයක් නිසා ඇහැ අන්ධ වුණොත් මුළු ජීවිත කාලය තුළ විඳින දුක මතක් වෙනවා. ඒ නිසා හැම මොහොතක් පාසාම ඇහැ පෙළෙන ලක්ෂණයෙන් යුක්ත නිසා ලෙඩකින් පෙළෙයිද? අමුතුම රෝගයකින් පෙළෙයිද? ද්‍රව්‍ය වස්තුවක් වැදිලා මේ ඇහැ තැලිලා පොඩි වෙලා යයිද? එහෙම පෙළීමක් එයිද? විස බීජ වලින් පෙළෙයිද? නොඒක ආකාරයෙන් මේ ඇහැ නිසා අපි සැකෙන් ඉන්නවා බයෙන්. ඊට සුදුසු වෙච්ච මොහොතක් අහු වුණොත් අනේ මට වෙච්ච දෙයක් අනේ මගේ ඇස් දෙකට වෙච්ච දෙය කියලා කෑ ගහනවා. එහෙම නොවන ඇස් කාටවත් නැහැ. ඇස්වල ස්වභාවය ඕකයි. එහෙම හැක් පහළ වෙච්ච දාපටන් මැරෙන්න ලං වෙනකම් අවසාන වෙනකම්ම ඇහැ නිසා කොච්චර උත්සාහ කරනවද දඟලනවද? ඊ ඇහි පෙනුමෙන් තියාගන්න. එහෙම නැත්නම් ඇහැ නිසා ඇති වෙන රිදීමෙන් කැක්කුමෙන් බාහිර දුකෙන් කරදරෙන් බේරෙන්න කොච්චර උත්සාහ කරනවද වීර්ය කරනවද? බයෙන් තැතිගැන්මේ යුක්තව කටයුතු කරනවද? මෙන්න මේවා එකිනෙක සිහි කරලා බලනකොට අට්ටි යති මෙන්න දකින්න අනිච්ච චක්කුම් අනිච්චං කිව් එක පෙලෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න ඇහැ නිසා හටගන්න ගින්න. ඇහැ ගිනි ගත්තා වාගේ. අන්න ඒක දකින්න හැටි. නිතර නිතර කල්පනා කරන්න ඕනේ. මේ ඇහැ නිසා කොච්චර 10ක් විඳලා තියනවද? තව විඳිනවද? ඉන්නකම් විඳිලා සිද්ධ වෙනවද? ඇහැ අන්ධ වුණොත් එහෙම කොච්චර කරදරද? මොකක් නිසාද? මට කමක් නෑ මගේ පාඩුවේ ඉන්නවා කියලා ඉන්න බෑ ඇහැ අන්ධ වුණොත්. ඇයි එහෙම වෙන්නේ? කය කොච්චර එපා වුණා, කය කොච්චර කුණු ගොඩක් වුණත් මේකට අවශ්‍ය යම් ප්‍රතිකර්මයක් කරන්න වෙනවා ඉන්නකම්. බඩගින්නේ ඉන්න බෑ මැරෙනවා. බොහොම 1000ටපත් වෙනවා. මැරුණට කමක් නෑ කිව්වත් 1000ටපත් වෙනවා. පෙලෙනවා. බඩසයින් පෙලෙනවා. රෝගාබාධ වලින් පෙලෙනවා. එහෙන් පෙලෙනකොට මොකද වෙන්නේ?
අන්නේ පෙළෙන එකක් තුළ මහා දාහයක් හැම මොහොතක් පාසාම ගින්නකින් ඇවිල්ලා ගත්තා වාගේ. එතකොට මේ ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන ඔය ක්‍රමයට බලන්න පුරුදු වෙන්න ඕනේ. එකින් එක ඉන්ද්‍රියක් ගානේ ලෙඩ වෙන්න ස්වභාවයක් ඇති ඉන්ද්‍රිය නිසා විවිධ ලෙඩ හැදෙන නිසා ඒකෙන් නිතර පෙළෙනවා. අන්නේ ස්වභාවය දකින්න ඕනේ. අට්ටි යති කිව්වේ ඕකයි. මුළු කය එකතු කරලා ගත්තාම ඇසයි, කනයි, දිවයි, නාසයයි, කයයි, මනයි කියන ඔය පොදියම එකට අහු වෙලා වෙන් කරලා ගත්තේ විස්තර කරලා ලේසියට 11 කින්නකින් දැවෙන කොටස් පෙන්වුවේ ඒකට. මේ සියල්ලම එකට කුපිරි වුණාම කීයකින් දැවෙනවද? මොහොතක් ගන්න දැවිල්ලක් නැති වෙලාවක් තියෙනවද? සැනසුමකින් ඉඳ වෙලාවක් තියෙනවද? අරගෙන බලන්න ඕනේ. එහෙනම් අපි මේ තරම් මේ ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? ලෙඩ රෝග හැදෙන ඇහැක් නිසා, ලෙඩ රෝගකින් පෙළෙන නිසා. ලෙඩ රෝග වලින් බේරීමට යමක් කළ යුතුද? ඒ සියලු ප්‍රතිකර්ම සෞඛ්‍ය විද්‍යාව ඔක්කොම කරනවා. ඒ සඳහා වෙහෙසෙනවා. විස බීජයන්ට ගෝදුරු වෙලා හිටා විනාශ වෙන දෙයක් නිසා එබඳු විස බීජ සහිත පරිසරයක් තිබුණොත් අන්නේ පරිසරයෙන් ඉවත් වෙන්න බලනවා. ඊට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. අන්නේගේ ස්වභාවය. ඒ වගේම අසකන දිවනාසයේ ශරීරයේ කියන මේ පහට විවිධ ලෙඩ රෝග මෙන්ම සාපිපාස ආදී විපත් පැමිණෙනවා. ආහාර නැත්නම් පෝෂණය නැත්නම් දුර්වල වෙනවා. එහෙම වුණොත් ඇතිවෙනා වූ සියලු තැවීම් වලට, පිළීම් වලට මේවට නොඑක ආකාරයෙන් ප්‍රතිකර්ම කරන්න සිද්ධ වෙනවා. ඒ හැම එකක්ම කරද්දී බයගුණුත් ඉඳ සිද්ධ වෙනවා. ඒකට කරදරයක් ආවේ නැතත්. මොකද බය? කොයි මොහොතක ලෙඩ හැදෙයිද? කොයි මොහොතක මේ විපරීතයටපත් වෙයිද? ඊට පස්සේ බලනවා විවිධාකාර ආබාධයන්ගෙන් කැඩිලා බිඳලා විනාශ වෙනවා නේද මේ අසකන දිවනාසයේ ශරීරය කියන්නේ. ඒ නිසා හැම වෙලෙම බලා ඉන්නවා මොකක් වැදිලා කැඩෙයිද? කුමක් වැදීමෙන් බිඳෙයිද? මොන දෙයක් වැදිලා විනාශ වෙයිද? එහෙම නැත්නම් මොකද කරන්නේ? හැම වෙලෙම හොසියෙන් ඉන්නවා. කැඩෙයිද, බිඳෙයිද, විනාශ වෙයිද? ඇහැ කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්. කන කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්. නාසය කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්. දිව කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්. කය කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්. ඒ නිසාම ඔහු පෙළෙනවා. කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්න ඉස්සෙල්ලාම ඇස කන දිව නාසය ශරීරයේ කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද කියලා පෙළෙනවා. සැකේකි. ඒ මොනවා කිය හිටියක් කමක් නෑ. අපේ කැමැත්තට නොයා වෙන්නේ නෑ. පිනිපිනි ඕනතරම් පේනවා සත්වයින්ගේ ඇහැ නාක් වෙනවා. කන නාක් වෙනවා. ඇහෙන්නේ නැතුව යනවා. නාසය, දිව, කය විවිධාකාර ලෙඩ රෝග ඇදිලා විනාශ වෙලා යනවා. කැමති නෑ කවුරුවත්. අකමැති උනට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බයෙන් තැතිගැන්මෙන් ඉන්නේ හැම වෙලේම. එහෙම දෙයකට ලකුණු පහල වෙලා යනකොට ඒක මහා දෙගුණ තෙගුණ දහස් ගුණ වෙනවා. එහෙම කරදරයක් එනවා කියලා දැනගත්තොත් ඇහැ කනයි දිවයි නාසයයි ශරීරයයි කියන මේ සම්පින්දනේ නිසා තමයි ඒ ಜಾති ඒ කුල ඒ ගෝත්‍ර මිනිස්සුયો කියලා පේන්නේ. ඒ විවිධ සත්වයෝ කියලා දකින්නේ. එහෙම ස්වභාවයකින් යුතුලා පේන්නේ ඒකයි. ඉතින් ඊට විරුද්ධකාරකෙන්ගේ ඒ ශරීර වලට විවිධ කම්කටොළු සිද්ධ වෙනවා. කඩන්න පුළුවන් නිසා, බිඳින්න පුළුවන් නිසා, විනාශ කරන්න පුළුවන් නිසා තරංකාරී ලෝකයේ Tamanට විරුද්ධ වෙන සත්වයෝ මිනිස්සුયો අතර හරි සතුන් අතර හරි මේ ක්‍රමයට විනාශ කර ගන්නවා.
හැකි එකා මොකද කරන්නේ? බැරි එකා වනසනවා. නෝන ඇත්තා මොකද කරන්නේ? නෝන කියන්නේ කපටින මොලේ. අනිකා වනසනවා, මෝඩය රවට්ටනවා. මේ තව ක්‍රමයක්. කපටියා මෝඩය රවට්ටනවා. ඒ වගේම ධනවතා ධන හීනියා වනසනවා. තමන් ලොකු වෙන්න. මේ වගේ විවිධාකාර ක්‍රමවලින් එකිනෙකාට හිංගි කරලා තමන්ගේ කොටස ලොකු කරගන්න බලනවා. හැබැයි කාටවත් විශේෂ එකක් හම්බෙලා නැහැ. කැඩෙන බිඳෙන විනාශ වෙන කයක් මිසක්. නැත්නම් කැඩෙන බිඳෙන විනාශ වෙන එතකන දිවනාසී ශාරීරිය මිසක් වෙන එකක් කාටවත් හම්බෙලා නැහැ. අනුන්ට පහර ගහනකොට ඒකගේ ගොඩ කලා ගන්න ඊට වඩා බලවත් හිටියොත් ඒක අවුට පහර ගහනවා. කාලේ කලා ගන්නවා. මරලා හොදානවා. මේ නිසා සියලුම සත්වයෝ මහා දාහ ගින්නකින් පෙළෙනවා. අට්ටියති කිව්වේ ඒකයි. තමන්ගේ රසය හොයාගෙන සෑහෙන්න බැරුව මදි කියලා කොච්චර හරි හැඟීම ඇති වෙලා ඒක තෘප්තියට පත් කරගන්න බල්ලා මස් කට්ටක් ලෝලා හිටන් බඩ පුරවා ගන්න දඟලනවා වාගේ රසය පූර්ණ කරගන්න දඟලනවා වාගේ පංචකාමී පංචේන්ද්‍රියන්ගේ විඳින්න බලාගෙන ලෝක සත්‍යය පොර කනවා. අට්ටියති කිව්වේ ඔන්න ඕකයි. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති. ඔන්න බුදුරන් වහන්සේ අනිච්ච පෙන්වා දුන්නා. අට්ඨියති කියොන්න ඕකයි. ওই ටික බලන්න පුරුදු වෙන්න. දැන් 11 ගින්න බලන්න ඕනේ. දැන් මොකද්ද මේ ආවේ? ಜಾති නිසා හට ගන්නයි මේ ඉස්සෙල්ලා බැලුවේ. ಜಾති නිසා හටගන්නේ ගින්න. මේ ಜಾති වල හැටි දකින්න ඕනේ. කැඩෙන බිඳෙන විනාශ වෙන ඒවා. ඒ නිසා කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද කියන බයෙන් තැතිගැන්මෙන් රැක්මෙන් ඉන්නවා. කඩයිද බිඳීද විනාශ වෙයිද කියලා. කඩන්න බිඳින්න විනාශ කරන්න පුළුවන් නිසාම කවුරුන් හෝ මට විරුද්ධව මාව විනාශ කරයිද? නැත්නම් මේ අසකන දිවනාසී ශාරීරියේ වනසයිද? කලයිද බිනීද විනාශ කරයිද කියන බයෙන් තැති ගැන්මින් ඉන්නවා. කොච්චර මොනවා කළත් හරියන්නේ නැහැ. ධර්මතාවයක් තියෙනවා. හටගත්තා නම් යමක් කැඩී බිඳී විනාශ වී යන එක. මොකද්ද වෙන්නේ එකෙන්? අනේ අපේ විච්ච දෙයක්. කැඩී බිඳී විනාශ වී ගියා කියා ශෝක කරනවා. මේ ඔක්කොම පෙළෙන ඒවා. කය නිසා සිද්ධ වෙන පිළීම්. එහෙම නැත්නම් අසකන දිවනාසී ශාරීරිය කියන ඉන්ද්‍රිය පහක් නිසා සිද්ධ වෙච්ච පිළීම්. මේ පිළීම ඔක්කොම වින්දේ මොකෙන්ද? මන කියන ඉන්ද්‍රියෙන්. මන කියලා හදාගෙන වින්දාම ඔය ඔක්කගේම වින්දේ පංචකාම සැප හොයාගෙන අනන්ත දුක් හිතේ වින්දා. එහෙනම් හිත පෙරුණා මිසක් හිත සැනසීලා නැහැ කාටවත්. සැනසුණා වාගේ දෙන්නලා හැවැට්ටුවා. සැනසුම නැතුව ගියා. හිනහ වුණ ඔක්කොම කවදා හරි අඬලා තියෙනවා. අඬනවා. මට හරි කියලා හිනහ වෙච්ච එක ඊළඟ දවසේ අඬනවා. මට වැරදිලානේ. මොකද්ද වෙලා තියෙන්නේ එතකොට? හරි ගිය කෙනෙක් ලෝකේ නෑනේ. හිතා හිටියා මිසක් හරි කියලා. පෙළෙන තත්ත්වෙ හැටි. වාහනයක් ගන්නවා. අපිට හරි. අපි දැන් වැදගත් ලොකු අය. හිනහ වෙවි යනවා. හැපුණා වාහනේ. ලොකුවට මොකද වුනේ? ලොකු වෙන්න ගිහිල්ලා ජීවිතේත් වනසා ගත්තා. අතපය කැඩුනා. අතලමං වුණා. අබ්බගාත වුණා. දැන් මොකක් කරන්නද? අන්න සිද්ධ වෙන්නේ කයේ ස්වභාවය. සතුටු වෙලා බලාපොරොත්තු වෙච්ච දේ සතුට නෙමෙයි දෙන්නේ. මොකද හේතුව? ඒක කැඩෙන බිඳෙන විනාශ වෙන එකක් නේ. කලන බිඳෙන විනාශ වෙන දෙයක් නේ. කැඩී බිඳී විනාශ වී යන දෙයක් නෙමෙයි සතුටු වෙවි ගත්තේ. ඒකේ සීමාව ඉක්මවා හිත තියාගෙන
ආස්වාද විඳින්න පටන් ගත්තොත් මට ලොකු දෙයක් හම්බ වුණා කියලා. ඒකම ඔහුගේ විනාශයටම හේතු වෙනවා, දුක් විඳින හේතු වෙනවා. එහෙනම් මම වගේ කියන දෘෂ්ටියෙන් තොරව අවශ්‍ය යම් ප්‍රයෝජනයක් ඇද්ද? ඒකේ ස්වභාවය දැනගෙන මේකේ ආස්වාදයේ මෙච්චරයි, මේකේ ආදීනවේ මෙන්න මෙච්චරයි. එහෙනම් මේක අල්ලන්න වටින එකක් නෙවෙයි හොඳයි කියලා. නමුත් ඉන්නකන් සත්වෙයින් ප්‍රයෝජන ගන්න මේවා ඕනේ. ඒ නිසා හදනවා. එහෙනම් එයා දන්නවා මේ හදන්නේ නිත්‍ය සුඛ අත්ත කියන දෘෂ්ටිය ඉදලා නෙවෙයි. ඔහු මිදෙන පැත්තට යනවා. කරන කිනියව අතහැරියෙත් නැහැ. අල්ලගෙන ශෝක විදින ශෝක හුලත් ඔහුගෙන් ඉවත් වුණා. අර ගින්න ඉවත් වෙන හැටි, ඇවිල ගත් එකේ මිදෙන හැටි. දැන් මොකක් නිසාද වෙන්නේ? මේවා හොඳයි කියන අවිද්‍යාවේ දෘෂ්ටියක් තියෙනවා. ඒක අග්‍ර කර ගන්නවා. මේ ආස්වාද කොච්චර හොඳද? මේ වස්තු නිසානේ මේ ආස්වාද ලැබෙන්නේ. මේව අදහසක් අරගෙන අන්නේ ආස්වාද ලැබෙන වස්තු කෙරෙහි වටිනාකමක් තබා ගන්නවා හිතෙන්. මේවා හරි වටිනවා. ඒවැ සැරිසරන්න තියෙන නම් කොච්චර වැදගත් දෙයක්ද? ඒක මට වැඩියෙන් ලැබෙන නම් කොච්චර විශේෂද? අනිකට මම විශේෂ පුද්ගලයෙක් වෙනවානේ. දෘෂ්ටි බැඳ ගන්නවා. ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඕකයි. අන්නේම දෘෂ්ටිය බැඳගෙන මේ ලෝකේ තියෙන වට ඒවැ සැරිසැරීම අග්‍ර කර ගන්නවා. සැරිසරනවා එකක්, අග්‍ර කරගන්න එක තව එකක්. ශා කියන වචනයෙන් පෙන්නන්නේ මත් වේලා සැරිසරන වස්තු. ඊ අනුසාරයෙන් තමයි මත්පැන් වල ශා කියන්න පටන් ගත්තේ. මත්පැන් වල ශා කිව්වෙත් ඒකයි. අන්නේ සැරිසරන ආස්වාදයන්ගේ සැරිසරන වස්තු අග්‍ර කරගත්ත කෙනාට ඊ වස්තුන් පිළිබඳ රාගයක් එනවා. රාග කිව්වෙත් අන්නේ ඒකයි. එතකොට මොකද වෙන්නේ? මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පංචකාමියව ඇති වෙනවා. මේවා මේ ලෝක ආස්වාදයට බැඳුනහම නිවන දුරස් කරනවා. අන්න ඒවට කියනවා කාම කියලා. ඌවා වටිනවා කියලා අරන් සැරිසැරීම අග්‍රහ කරගත්තාම කාම රාග වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ඉස්සෙල්ලා කිව්ව ගිනි එකක් එනකොට 10 වාරයක් මනස තැවෙනවා. මෙච්චර වටිනා දේ මට නැති වුණා. ඇහැ කොච්චර වටිනවද? කන කොච්චර වටිනවද? නාසය, දිවකය කොච්චර වටිනවද? ඊවෙන් සැප විඳින එක කොච්චර වටිනවද? ඊවෙන් තත්ත්වතානාන්තර දරාගෙන ඉන්න එක කොච්චර වටිනවද? මේ ආදි වශයෙන් ගත අදහසල මානසිකත්වයේ බැඳගෙන තියෙන අවිද්‍යාවෙන්. ඒ නිසා ඒවට පහර වදින ගානේ ඔහුගේ හදවතට නැන හිතට ගින්නක් දැවෙන්නේ. ඇවිල ගත්තා වාගේ හැම වෙලෙම රත් වෙනවා, මනස දැවෙනවා. මෙන්න මේකට කියනවා රාග ගින්නෙන් ඇවිල ගත්තේ. ඒ ඔක්කොම එකතු කරලායි කිව්වේ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන රාග ගින්නෙන් ඇවිල ගත්ත හැටි ඔය. දැන් ওই ටික තිබිච්ච නිසා මොකද වෙන්නේ? අර ඇහැට අරමුණු වෙනකොට, කන්ට, දිවට, නාසයට, ශරීරයට මේ වස්තු අරමුණු වෙනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හටගන්නේ මේ ඇහැ අරමුණු කරගෙන හටගන්නේ හිත් වේලි තියෙනවා. අන්නේ හිත් වේලා හටගත්තාම මේ විදිහට නමින් භාවිතා කරනවා. අන්නේ වල කියනවා විඥාන. දැන් මේ විඥාන වල ස්වභාවයක් තියෙනවා. යම් කිසි දැනීමක්, ඒ දැනෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි දැනගන්නේ මායාවක්, ඇත්තක් නෙමෙයි. ඇහැට පිළිලා, කන්ට ඇහිලා වැටහුනේ
මායා සහගත දැනීමක් මිසක් සත්‍ය දැනීමක් නෙමෙයි. ලෝකයේ පිළිබඳ මායාවක දැනීමක්. ඒ මායාව හරි වැදගත් දෙයක් කියලා දෘෂ්ටියෙන් අරන් තියෙන්නේ. ඇහැට පෙනෙනවා කොච්චර ලස්සනද. ලස්සන පැත්තක් ගන්නවා. ඒ පැත්තේ ඇලෙනවා. අනේ මට එහෙම ලස්සන දෙයක් මට කියලා නැහැනේ. දැවෙනවා. අන්න ඒක අනිත් පැත්ත. නැතිකම නිසා දැවෙනවා. අයිති කරගන්න බැරුව දැවෙනවා. අන්න විඥානික ආසාවෙන් සිද්ධ වෙන දෙයක්. හම්බ වුණොත් මොකද වෙන්නේ? සැක ගන්න දැවෙනවා. වැඩේ නම් හරි හම්බ වුණා. කවුරුවත් මේ කලාවලා ගනීද? මේ විඥාන නිකන් පහළ වෙන්නේ නැහනේ. අනුකූල ප්‍රියමනාප වස්තු නිසානේ පහළ වෙන්නේ. එහෙනම් ඒ වස්තුව කවුරු හරි දැහැගත්තොත් එහෙම මට මේ ආස්වාද විඥානය හම්බ වෙන්නේ නැහනේ. එහෙම වුණොත් නම් මම ලේසියෙන් නම් අරින්නේ නැහැ. මරාගෙන මැරෙනවා. එක්ක මං විරුද්ධ වෙන හැම එකලම කල් තියාම හොයලා බල පහර ගහනවා. මේ ආදි වශයෙන් ගන්නවා දෙවෙනි හිත. ඒ හිතත් අභ්‍යන්තරේ දවනවා. ද්වේෂ ගින්නෙන් ඇවිල්ලා ගත්තේ. අන්න රාග ගින්න නිසා ද්වේෂ ගින්න ගොඩ නැගුණ හැටි. එතකොට මොකද වෙන්නේ? වැඩක් නැති හරයක් නැති දෙයක් Tamanට ලැබෙනවා කියලා හිතාගෙන නොලැබිච්ච දෙයක් කෙරෙහි මෝඩකමට අයිති කරගන්න හිතාගෙන මම කරගන්න මගේ කරගන්න උත්සාහ දරනවා. ඒ જાතිය වින තවත් ලෝක සත්‍යය තරඟ කරනවා. ඒකටම තරඟයක් ඇති වෙනවා. මේ තරඟය නිසා මොන විදිහෙන් හරි මගේ තැන මං ගන්නවා මිසක් අනිකෙකුට දෙන්නේ නැහැ. ඒ තැන මම විශේෂ වෙන්න ඕනේ. අනික පරදවන්න ඕනේ. අත්ුක්කාංශන පරවම්බන කියලා කියනවා. Taman උසස් කරගෙන අනික පහත් කරන අදහස. මේක කරන්න හැදුවට බෑ. ඔක්කොම තේ જાතියින්. එකෙක් උසස් වෙලා අනික පහත් කරන්න හදනකොට ඒ පහත් කරන්න හදන එක මොකද කරන්නේ? ඒක උසස් වෙලා අනික පහත් කරන්න හදනවා. ඕකයි ලෝකේ ස්වභාවය. කවදාවත් මේක උසස් මේක පහත් කියන දෙන්න සම්මත කරන්න ඉස්සෙල්ලා ගහ ගන්නවා, මරා ගන්නවා, පොරකා ගන්නවා, කාලේ ගෙවිලා යනවා, දුක් විඳලා. මෝඩකමට කරගන්න වැඩ. මෝහ ගින්නෙන් ඇවිල්ලා ගත්තේ. මෙන්න ප්‍රධාන ගිනි තුනක්. දැන් ওই ಜಾති පහළ වෙනකොට මොනවද ಜಾති? ඇත් ಜಾති, කන් ಜಾති, නාස් ಜಾති, දිව් ಜಾති, කාය ಜಾති, අනික චක්කු විඤ්ඤාණ ಜಾති. ඒක ඔක්කොම ಜಾති. චක්කු සම්පස්සජා වේදනා කියන ඔක්කොම ಜಾති වලට වැටෙන්නේ. මේ ಜಾති ගින්න හැදිලා තියෙන හැටි ඔය විදිහට බලන්න ඕනේ. අන්න අර ඉස්සෙල්ලා බැලුව ක්‍රමයට ගිනි ඇවිලයි ගත්ත හැටි බලනවා. මේ මහා ගිනි ගොඩක් කියා දැක ගන්න ඕනේ. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. ඔය තුනෙන් ගිනි ගත්තේ මොනවද? ඇස කන දිව නාසය ශරීරය, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ, ඒ වගේ මලයි ධර්මයි. ඒ වගේ මේවට ගෝචර වෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හයයි. ඒවැ ලබන්නා වූ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන හයයි. එයින් ගොඩනගා ගත්තා වූ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ හයයි. මෙන්න මේවා සියල්ලම ಜಾති. බුදුරන් වහන්සේ පෙන්වනවා ಜಾති ධම්ම සූත්‍රයේ. මොනවද ಜಾති ධර්ම? ඔන්න ಜಾති ධර්ම කියලා පෙන්වනවා. සියල්ල ಜಾති ධර්මයි. මාන්නේ මොනවද සියල්ල? අස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා ආදී වශයෙන් ඔය ඉන්ද්‍රිය හයත් ඔය හය හා සම්බන්ධ වෙ කාරණා ටිකක් පෙන්වනවා. එහෙනම් දැන් මේක ಜಾති ටික නිසා හටගන්න ගින්න දැක්කා. එහෙනම් ওই ಜಾති යම් තැනක හටගත්තද? ಜಾති ගින්නෙන් ඇවිල්ලා ගත්තේ. යම් තැනක හටගත්තේ ওই දුක් දෙන දේ නා. ಜಾති ගින්නමයි හටගත්තේ. ಜಾති හටගත්තා කියන්නේ ගිනි හටගත්තා. අන්න දකින්නවා එක. ගිනි හටගත්ත බව වැටුණා නම් තමයි නිවන එක වැටෙන්නේ.
ජාති නිරෝධ කරපුවාම ගින්න නිවෙනවා නිවන් දකින්නවා. අන්න නිවන් දකින්න නම් ජාති ගිනි කියලා වැටහෙන්න ඕනේ. ජාති වලට අයිති සියලු ලෝකේ දකින්න ඕනේ. අන්න එතකොට දකින්නවා. මෙන්න මේවයි ගිනි. නිවන්නේ කොහොමද? එහි යම් චන්දරාගයක් ඇද්ද? අත්තරියන වැලී මිදී යනවා. මොකෙද ඕක කරන්නේ? එකම ප්‍රඥාවෙන්. එකම තැන කාරණා දෙකක් සිද්ධ කළා. ගින්න පෙන්නුවා. සිසිල පෙන්නුවා. බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහරක් පෑවල. දෙකක් එක සැරේ පෙන්නුවා. ගින්නයි ජලයයි. ඕක ආධ්‍යාත්මික පැත්ත. හැබැයි භෞතික ලෝකෙ වෙන්නපු ගිනි කඳයි ජල කඳයි මම ඒක තර්ක කරන්නේ නැහැ. ඒක භෞතික පැත්ත. මම ලෝක පැත්ත. ඕක ලෝකෙ විදින ආධ්‍යාත්මික බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාටවත් පෙන්වන්න බැරි වෙච්ච ගිනි කඳයි ජල කඳයි. තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ ලෝකෙට ඕක පෙන්වුවා මිස ඔය යමා මහ පෙළහර නම් කාටවත් පෙන්වන්න බෑ. ඕක තමයි යම කිව්වේ දෙකක්. මහා ප්‍රාතිහාර්ය. දුක සහ දුක්ඛ සමුදය. ගින්න පෙන්වුවා. දුක්ඛ නිරෝධය සහ මාර්ගය සිසිල පෙන්වුවා. ගින්න දකින්නකොට සිසිලක් දකින්නවා. එකටම. එක සැරේ ගින්නයි ජලයයි දෙකම පෙන්නුවා. හැබැයි නිවන් දකින්න එක දැක්කලා. ඒ යමක ප්‍රාතිහාර්ය නිවන් දකින්න හේතු වෙනවා. ලෝකේ තියෙනවා ඔය සාහිත්‍ය පොත්වල යමක මහා ප්‍රාතිහාර්යයක් බුදුරජාණන් වහන්සේ ගින්නයි ජලයයි මවලා ගින්නේ හිතුව ගින්නට දැනෙනවලු. ජලයේ හිතුව ජලෙ දැනෙන කියලා සාහිත්‍ය පොත්වල එහෙම ලියා තියෙනවා. ඒ කියන්නේ තර්කවාද කරන්නේ නැහැ. අවිඥාලාභීන්ට එහෙම හැකියාවක් තියෙනවා. අවිජ්ජාවෙන් අග්‍රතැනපත් බුදු පියාණන් වහන්සේට ඕනනම් එහෙම දෙයක් පෙන්වන්න බැරි කමක් නැහැ කියන එක අපිට පැහැදිලිව ගිය හැකි. නෝ පරමාර්ථ වන්නා වූ යමක මහා ප්‍රාතිහාර්යයක් තියෙනවා නිවන් දකින්න ඕන ඕක. ඕක වෙනම තේරුම් ගන්න ඒකට විරුද්ධව එහෙම කියලා නෙමෙයි. අනිතරේ කියයි යමක මහා ප්‍රාතිහාර්ය මෙච්චර කල් කියපේකට අමුතු බලක් කියනවා කියලා. මේක නොදැක්ක හිටපු යමක මහා ප්‍රාතිහාර්ය කියන එකයි මේ පෙන්ලා දෙන්නේ. ඕක තේරුම් ගන්න ඕන විදිහට. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? යම් තැන යමක් ಜಾති ධර්මද ඒ සියල්ල ජරා ධර්මයි. මේ බුද්ධ දේශනාව. යමක් ಜಾති ධර්මද ඒ සියල්ල ජරා ධර්මයි. යමක් ජරා ධර්මද ඒ සියල්ල ව්‍යාධි ධර්මයි. ඒ සියල්ල මරණ ධර්මයි. ඒ සියල්ල ශෝක ධර්මයි. ඒ සියල්ල පරිදේව ධර්මයි. ඒ සියල්ල දුක්ඛ ධර්මයි. ඒ සියල්ල දෝමනස ධර්මයි. ඒ සියල්ල උපායාස ධර්මයි. මෙන්න බුදු පියාණන් වහන්සේ ಜಾති විග්‍රහ කරපු හැටි. එහෙනම් ಜಾති සුන්දරත්වයෙන් පෙන්වන්නේ හැවටිල්ල. මොන ಜಾතියකින් හරි ලෝකේ පහළ වුණා නම් ජරාවක් පහළ වුණා, ව්‍යාධියක් පහළ වුණා, මරණයක් පහළ වුණා. ශෝකයක්, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක මුල පහළ වුණා. යම් තැනක ಜಾති නැද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස උපායාස සියල්ල එතන නැහැ. එහෙනම් මේ 11 ගින්න මොනවද? ಜಾති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. ಜಾති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස ගින්න, උපායාස ගින්න. ಜಾතියක් යම් තැනක හටගත්තා නම් ඔය ගිනි 11 වට වෙනවා. හැබැයි ආස්වාදයේ කියන මුලාව නිසා ගින්න වැහෙනවා. ඒක සිසිලක් කියලා රැවටෙනවා. ඒසා ලෝක සත්‍යයට ලෝකේ හොඳයි කියලා අදහසක් එනවා. ලෝකේ ලැබෙන යම් තත්ත්වතාලාන්තරයක් අද හොඳයි කියලා අදහසක් එනවා. මේ ලෝකේ සැප විඳගෙන ඉන්න නැත්නම් කියලා අදහසක් එනවා. ඒවට බාධා එනකොට මහා වේගයෙන් දැවෙනවා, කැටෙනවා, හැපෙනවා. දරන්න බැරි දුකකින් කෑ ගහනවා. සංවේගයටපත් වෙනවා. මොනවා කර කර හිටියත් ජීවිතේ වෙලා මැරලා යනකොට ඇලිලා ගැටිලා මැරිලා ගියා උච්චරයි. ධර්මයේ දැක්කේ නැති කෙනා. ඇලිලා ගැටිලා ජීවත් වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. සැනසille මැරෙනවා එක කල්ටියක් ධර්මයේ දැක්ක කෙනා. නොදැක්ක කෙනා ඇලිලා ගැටිලා මැරෙනවා දුක් විඳලා. එයින් අතර වෙන්නේත් නැහැ. ඇලිලා ගැටිලා මැරිච්ච කෙනා ඒ જાතිය මනසකින් ගිහිලා සතර පහ උප්පත්තියක අනන්ත කාලය දුක් විඳින්නත් වෙනවා.
ඒ දුක අනන්තයි අප්‍රමාණයි. 15 වෙනි ජාති දුක්මයි උලින්. තනසිල්ලේ මැරිච්ච කෙනා යථාබෝධය ලැබලා හිටියනම් සසර ගමන යන්නේ නැහැ සමහරලාට හිම්මත් කෙලවර වෙනවා. එහෙම නැත්නම් අද්භව ගණනක් එකක් දෙකක් තුනක් හතරක් ආදී යනකොට දෙවියෙක් බඹෙක් කියලා එතනුත් ඉක්ම ගිහිලා හිටන් කෙලවර කළා දානවා මිසක් ජාති දුක නැවත කොට නගන්නේ නැහැ. එකෙන් එක ගෙවිලා යනවා මිසක්. ඉතින් ওই ටික තෝරාගෙන නිතර සිහි කල්පනා කරලා බලන්න තමන්ගේ අත්දැකීමෙන් දැක්ක හැකි මේවා. ජාති දුකද නැද්ද කියලා අහන්න කාගෙන්වත් අහගන්න පොත බලන්න දෙයක් නැහැ. තමන් කල්පනා කරන්නේ මේ ජාති දුක කියන්නේ ලෝකේ තමන්ගේ අත්දැකීම්නේ. මේ අත්දැකීම් අරගෙන බලන්න කල්පනා කරලා සීනුවන තියනවා නම් විදර්ශනා ඥානෙ ලැබුණොත් ওই ටික හොඳට වෙන්නේ. එන්නාට පස්සේ කල්පනා කරලා නිගමනයේ බුද්ධ නිගමනයේ එන්න පුළුවන්. නිගමනයේ සත්‍යය යමක්ද සත්‍ය දෙකක් නැති නිසා එකම බුද්ධ නිගමනයයි ලෝකේ දුක්ඛ ස්කන්ධයයි. ඕක දකි. එදාට දෙපාරක් දකින්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් ඕක දකින්නේ. ඒ දුක්ඛ සමුදය තෘෂ්ණාවෙන් බැඳී බව දකි. ඒ දුක්ඛ නිරෝධය තෘෂ්ණා නික්මීම කියා දකි. ඒ මාර්ගය මෙසේ ප්‍රඥාවෙන් ධර්මයේ සිහි කරලා ලබන යථාබෝධය කියලා දකි. ඒ ක්‍රමයේ කියා දකි. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වේ. ඔය ටික දැක්කනම් චතුරාර්ය සත්‍ය ඉස්සෙල්ලාම දැක්කහම කකුල් දෙක උල තියාගෙන ඔළුව යට තියාගෙන කෑ ගැහුවා. හාමුදුරුවෝ අනික් කෙනෙක් කෑ ගැහුවත් ඔහු සෝතාපන්නයි ඔහු නම් වෙනස් කරන්න තුන් ලෝකේ කාටවත් බෑ. මේ කාලේ සෝතාපන්න වෙන්නේ නැහැ බොරු කියන්නේ අර විවිධ කතා කියන අය ඉන්න පුළුවන්. දස මාර සේනාව එක පැත්තෙන් කෑ ගැහුවත් ඔහු පුරුතජනයි කියලා. ඔහු සෝතාපන්නයි. ඉතින් හොඳින් තේරුම් අරගෙන වැදගත් දේ කරගන්න උත්සාහ කරන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.